Multilac, colour the world Sri Lankan. මතක තියාගන්න අපි රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මේකට ගේනකොටම කිව්වා මේ අන්ධබාල ලදරු දේශපාලනඥයෙක් නොවන දේශපාලනයකින් පිළිබඳ මෙලෝ හත්තිලව්වක ධර්මයක් නැති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කියලා දන්නවනම් දන්නේ එයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට අර ජොගින් පාට් ටික හදන එකයි අර වටේ තියෙන ගස් ටික කපලා මල්ලවන එකයි විතරයි. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ. එනිසා අපිට පේනවා පාපකාරී මිනිසුන්ගේ සාපල ක්‍රියාවක් නිසා අපේ මාස 32ක් තාමත් ඒ සාපෙන් මිදෙන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. රාජපක්ෂ දේශපාලන පැලැන්තියත් එක්ක ඉඳලා ඒ ඔල මොට්ටලයන්ගේ උස්ම වැදිලා ඒ ඔල මොට්ටලයන්ගේ උලඟ වැදිලා ඔල මොට්ටලය වෙලා තියෙනවා. ජනාධිපතිවරයා කරන වැඩේ මොකද්ද කියලා හොයාගන්න අංජනම් බලන්න ඕනේ ඥානක් කලකට. ජනාධිපති මොන වගේ වැඩද කරන්නේ කියන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාක් දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාක් දුන්නා. The News Reporter. හැත්තටම සාපය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ නම් සාපය කියලා දෙයක් මිහිමත තියෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ නම් මේ මොහොත තමයි ලංකාවේ අපි ගත කරන මේ මොහොත තමයි සාපය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තියෙන හොඳම අවස්ථාව. ඒක තමයි අපිට තියෙන හොඳම අත්දැකීම. මේ අපි අත්විඳිමින් තිබෙන මොහොත. හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වා හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වාම හොයාගෙන කඩෙන් කඩේට යන පටාචාරාවන් කිසා ගෝතමියන් සෝපාතල සුනීතල මහපාරේ ඇවිදිනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසා සාපය කියලා දෙයක් තියෙනවායි කියලා අපිට තේරුම් ගන්න නම් මේක තමයි ලංකාවේ නියම මොහොත සාපය කියන්නේ මොකද්ද කියන එක. අර මතක් වෙනවා චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කර අපූර්ව ගීතයක් තියෙනවා. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ කියන. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ අපූර්ව සංගීත නිර්මාණයකට මේ චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කරපු දෙයක්. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ. එනිසා අපිට පේනවා පාපකාරී මිනිසුන්ගේ සාපල ක්‍රියාවක් නිසා අපේ මාස 32ක් තාමත් ඒ සාපෙන් මිදෙන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට බොහොම පැහැදිලි මේ පාපතර ක්‍රියාව මේ අශීලාචාර අශිෂ්ට අදම මේ මනුෂ්‍ය ඝාතනයට යුක්තිය ඉටු කරන තා සාධාරණත්වයක් ඉටු කරන තා සාපයෙන් ගැලවෙන්න බෑ. සාපයෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි මේ අපි මේ මොහොතේ අත්දකින්න තිබෙන යථාර්ථය ලංකාවේ. දැන් අපි දැක්කා අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් නිතරම කියන දෙයක් තමයි අපි මේකට සමාව දෙන්න හිතමු කියලා. අපි සමාව දෙමු කියලා කියනවා. යේසුස් ස්වාමී දරුවන් ඒ සමාව අගය කරපු සමාව ලබා දීමට ඕනෑම මොහොතක ක්‍රියා කරපු නායකයෙක් ආගමික නායකයෙක් නිසා අපි සමාව දෙන්න ඕනේ කියන්නේ. ඒක හරි. දැන් සමාව දෙන්න නම් වැරද්ද කළේ කවුද කියලා හොයාගෙන ඉන්න එපා. සමාව දෙන්නේ කාටද? සමාව දෙන්නේ අහසටයි පොළොවටයි. සමාව පිළිබඳ තියෙන න්‍යාය තමයි සමාව පිළිබඳ තියෙන මූලධර්මය තමයි සමාව දෙන්න නම් සත්‍ය දැනගෙන ඉන්න ඕනේ. ට්‍රුත් කමිෂන් එකේ කරපු දේ තමයි දකුණු අප්‍රිකාව වගේ රටවල සමාව ලබා දෙන්න මූලධර්මය තමයි අපිට අවශ්‍යයි සත්‍ය දැනගන්න. මොකද්ද සත්‍ය? සත්‍ය දැනගන්න ඕනේ අපිට. කවුරු හරි පාපොච්චාරණය කරන්න ඕනේ. කවුරු හරි නීති ඉදිරියට ගේන්න ඕනේ. නීතිමය ක්‍රියාදාමයකින් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයකින් බොහොම විනිවිද භාවයකින් බොහොම කාර්යශූරව
ඒ යුක්තිය ඉටු කිරීමේ නීතිමය ක්‍රියාදාමයකින් වැරදිකරුවන් කවුද කියන එක රටට හඳුන්වන්න ඕනේ. රටට පෙන්වන්න ඕනේ. සමාව දීම පටන් ගන්න එතනින්. වින්දිතයන්ට හිත හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද වින්දිතයෝ තමයි සමාව දීම පිළිබඳව තීරණය ලබා දෙන්න ඕනේ. ආණ්ඩුව කිව්වට සමාව දෙන්න කියලා වින්දිතයන්ට හිත හදා ගන්න බෑ. 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා 500කට වැඩි ප්‍රමාණයක් අද තාමත් විවිධ රෝගාබාධ වලින් පීඩා විඳින්න ඉන්නවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් මානසිකව පීඩා විඳින්න ඉන්නවා. අපි දන්නවා සමහර පවුල්වල අම්මයි තාත්තයි දෙන්නම නැහැ දරුවා විතරයි ඉන්නේ. එක්කෝ අම්මයි තාත්තා ඉන්නවා එක්ක අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා දරුවයි අම්මයි එක්ක අම්මා එක්ක තාත්තා මේ ඔක්කොම නැති වෙලා. ඒ මිනිස්සුන්ට ජීවිතයක් නැහැ. මානසික රෝගීන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට කිව්වහම කොහෙවත් නොපෙනෙන කෙනෙකුට සමාව දෙන්න කියලා. මොකක්ද මේ හතර දීරි කතාව? ආණ්ඩුව මොකටද කියන්නේ සමාව දෙන්න කියලා මතුරන්නේ මොකටද? ආණ්ඩුවේ කාර්යභාර වෙන්නේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ගය. වැරදිකරුවන් කවුද කියන එක. වැරදිකරුවන් නීතිය හමුවට පමුණන එක තමයි ආණ්ඩුවේ කාර්යභාරය. මොකටද නිකන් ආණ්ඩුව ටින්කිරි ගාගන්නේ? අගමැතිවරයා කියන්න ඕනේ නැහැනේ අපි සමාව දෙමුයි කියලා. කවුද වැරද්ද කළේ? ආණ්ඩුවද කළා තියෙන්නේ. ඒතර අගමැතිවරයාද වැරද්ද කළා තියෙන්නේ. දැන් මොකටද ආණ්ඩුව පැනලා දෙන්නේ? ආණ්ඩුව පැනලා දෙන්න ඕනේ නැහැ නේ අපි සමාව දෙමු කියලා. සමාව දීම තීරණය කරන්න වින්දිතයන්. එනිසා වින්දිතයන්ට දැනගන්න ඕනේ සත්‍ය මොකද්ද කියන එක. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම කිං සත්‍ය ගවේෂකින් කුසල ගවේෂී. සත්‍ය හඹා යාම, යහපතේ යෙදීම, සියලු දේ තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ සත්‍ය හොයා යාමේ ක්‍රියාදාමයක්. එනිසා මේ අපි ගත කරමින් ඉන්නේ මේ සත්‍ය හොයා යාමේ ඒ ගවේෂණාත්මක කාර්යභාරයක්. මොන අනතුර, මොන අභියෝගය, මොන තර්ජනය, මොන මර්ධනය ආවත්, කුමන ආකාරයකින් ආවත්, ඉහළින් ආවත්, පහළින් ආවත්, මොන නමකින් ආවත් සත්‍ය හොයා යාමේ අරගලය නතර කරන්න මේ රටේ පුරවැසියෝ සූදානම් නැහැ. මේක ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ක්‍රිස්තියානි කතෝලික ජනතාව ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. පල්ලි ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. දේවස්ථාන ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. විදේශිකයෝ හෝටල් ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. හැබැයි මේක සීලාචාරකම පිළිබඳ ප්‍රශ්නයක්. මේක අශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක මේ රටේ පුරවැසියාගේ ප්‍රශ්නයක්. එනිසා අපිට දැනගන්න අවශ්‍යයි කවුද මේකේ රිමෝට් එක කියන එක. කරපු මිනිස්සු දන්නවා. ක්‍රියාත්මක කරපු කෙනා දන්නවා. බටන් එක එපපු කෙනා දන්නවා. හැබැයි කාලඟද මේකේ නූල් සූත්‍රේ කවුද? තිරයෙන් පිටිපස්ස ඉන්නේ කවුද කියන එක මතයි අපි සමාව දෙන්නේ කාටද කියලා තීරණය කරන්න වෙන්නේ. සමාව දීම තීරණය කරන්න වෙන්නේ. මේ තිරයෙන් පිටිපස්ස ඉඳලා මේක මෙහෙවපු මිනිස්සු ඉස්සරහට ගෙනල්ලා ඒගොල්ලෝ පාපොච්චාරණය කළොත් එහෙම නැත්නම් ඒගොල්ලෝ අධිකරණ ක්‍රියාවලියකට ගෙනහිල්ලා ඒගොල්ලන් පිළිබඳ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයකට ගෙනුච්චොත් විතරයි සමාව දෙන්න පුළුවන්ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා අගමැතිවරයාට ආණ්ඩුවටත් බෑ නිකන් පැනලා කියන්න සමාව දෙනවා කියලා. රජයට බෑ කියන්න අපි සමාව දෙන්න ඕනේ කියලා. රජයේ කවුරුත් නෙමෙයි මේකෙන් වින්දිතයන් බවට පත් උනේ. මේ රටේ අහිංසක මිනිස්සු කිසිම ප්‍රභූවරයෙකුට මේකෙන් විශාල හානියක් උනේ නැහැ. ජීවිත හානිය උනේ නැහැ ඒගොල්ලන්ගේ දරුවන්ට, ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට. හැබැයි මේ රටේ අහිංසකයෝ මේ රටේ නිර්ප්‍රභූන්ට තමයි මේකෙන් බරපතලම හානිය වෙලා අද තවමත් මේකෙන් පීඩාවෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඒකට යුක්තිය ඉටු වෙන තාක් මේ සාපයෙන් ගැලවෙන්න බෑ. අවුරුදු 2කමාරක් වෙලා තියෙනවා. මාස 32ක් අවුරුදු 2ක් පැනලා තියෙනවා. ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2ක් ගත වෙලා තියෙනවා. අද අපිට බත් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වා අහිමි වෙමින් යන්නේ. එහෙම සාපලත් දේශයක ඉන්නකොට තමයි මැති ඇමතිවරුන්ට රාජ්‍ය නිලධාරීන්ට අපි කියන්නේ මරු කියවනවා වගේ කියවන්නේ. දැන් මේ ආණ්ඩුවේ එවුන් කියවන ඒවා තේරුම් ගන්න ඒ තුන් තේරෙලි තේරුම් ගන්න මොන ඉස්කෝලේකටවත් ගිහිල්ලා බෑ. ආණ්ඩුවේ එවුන් කියන තුන් තේරවිලි තේරුම් ගන්න. දැන් ඊයේ අපි දැක්කා මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් ඩීසල් ගණන් ගිහිල්ලා. අපි දැක්කා
ඇමතිවරයා කියනවා ඇවිල්ලා අපි ජනතාවට සාධාරණයක් ඉටු කරන්නලු පෙට්‍රෝලුයි ඩීසලුයි භූමිතලුයි ගණන් ගන්නේ. දැන් මේ තුන් තේරවිල තේරුම් කරාකෝ කවුරු හරි. ජනතාවට සාධාරණයක් ඉටු කරන්නලු මේ තෙල් මිල ඉහළ දැම්මේ. මොකද්ද කියන්නේ? මේ දැන් තෙල් පාවිච්චි කරනවා කොළඹ නගරේ ඉන්න ඉතාම සුඛෝපභෝගී වාහන තියෙන අය. මම හිතන්නේ ඇමතිවරයා යන්නේ ෆුඩ් සයිකල් එකකද කොහෙද? ඒ නිසා ඇමතිවරයා කියනවා එයා ෆුඩ් සයිකල් එකක යන්නේ ඉඳලා කොහෙද? සමහර සුඛෝපභෝගී වාහනවල යන අය විශාල වශයෙන් ඉන්ධන පරිහරණය කරනවා. ඒ නිසා ඒ අය පරිහරණය කරන නිසා ඒකෙන් වෙන අසාධාරණය වළක්වන්න අපි හැමෝගෙම ඉන්ධන මිල ඉහළ දැම්මා. ඒතකොට බස් එකේ යන්නේ ඒ බස් එකේ යන්නේ උන්ට තියෙන්නේ මොන වගේ පහසුකම්ද? හා? ඒතකොට භූමිතල ටික ඉහළ ගියේ කොහොමද? හා? භූමිතල වල සුඛෝපභෝගී භාණ්ඩයක්ද? හා? මෝටර් සයිකලේ ත්‍රිවිල් එක. ඒ ත්‍රිවිල් එක යන එකටත් තියෙන සුඛෝපභෝගී වැඩක්ද? මෝටර් සයිකලේ යන මිනිහා. දැන් අන්තිමේදී මාළුපාන් එකේ ඉඳලා සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ සුඛෝපභෝගී භාණ්ඩ නෙමෙයි මිනිස්සුયો. ඇත්තටම මේ මැති ඇමතිවරුන්ට මේ මහින්ද රාජපක්ෂත් එක්ක නැත්නම් මහින්ද රාජපක්ෂ දේශපාලනයේ හිටියට පස්සේ රාජපක්ෂ දේශපාලන පැලැන්තියත් එක්ක ඉඳලා ඒ ඔල මොට්ටලයන්ගේ උස්ම වැදිලා ඒ ඔල මොට්ටලයන්ගේ උලඟ වැදිලා මුනුත් ඔල මොට්ටලය වෙලා තියෙනවා. මුනුත් ඔල මොට්ටලය වෙලා තියෙනවා. ඉතින් කියන්නේ මහා හතර වීරි තකතිරු කතාවක්. දැන් මොනවාද මේ පාම් මිලයි මාං ගෙඩියේ මාළු පාන් ගෙඩියේ බනිස් ගෙඩියේ මිල පාලනය ඉවත් කළා. මිල පාලනය ඉවත් කළා තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන ගානකට මේවා විකුණන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන ගානකට විකුණන්න පුළුවන්. දැන් මේවා විකුණන්න පුළුවන් නේ. ජනාධිපති ඉඳන් කිව්වා මම ආවේ මේ හාල් මිලයි පරිප්පු මිලයි සීනි මිලයි අඩු කරන්න නෙමෙයි කිව්වා. ඔව්ව පාලනය කරන්න නෙමෙයි මං ආවේ. මට ඔයිට වඩා වැඩ තියෙනවා කිව්වා. ජනාධිපතිවරයා කරන වැඩේ මොකද්ද කියලා හොයාගන්න අංජනම් බලන්න ඕනේ ඥානක් කලකට ගිහිල්ලා. ජනාධිපති මොන වගේ වැඩද කරන්නේ කියන එක. ତොර මෙන්න මේක තමයි අද රටේ තත්ත්වය. මේක තමයි දැන් රටේ තත්ත්වය. අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට විශාල කනගාටුවකින් කනස්සල්ලකින් වගේලු මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නේ. නැතුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කල්පනා කරනවා ඇති ඉතාම අමාරුවෙන් හදාගත්ත ඒ රාජපක්ෂ බැස්ටීලය අයිය මලෝ ටික එකතු වෙලා එකින් එක ගලෙන් එක ගලක් යන එක ගලක් ගලවනවා. ගලෙන් ගල ගලවලා දානවා. රාජපක්ෂ බැස්ටීලය මහින්ද රාජපක්ෂ මහත්තයාට හිත අදාගෙන අවසන් කාලේ ගත කරන්නත් බැරි කරලා තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට දුන්නා. 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව නම් කරපු සුගතදාස ක්‍රීඩාංගණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මේ මම කැමති කෙනා නෙමෙයි මම කැමති නිසා නෙමෙයි දෙන්නේ ඕගොල්ලෝ ඉල්ලන නිසායි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා දැනගෙන හිටියා මේ නස්පැත්තිය වෙනවයි කියලා. නමුත් බලක්වන්න බැරුව ගියා. දැන් අන්තිමේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට තමන්ගේ අවසන් කාලයේදී යහතින් සිතින් දැහැමින් තමන්ගේ අවසන් ජීවිතය අවසන් කාලය ගත කරන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ අපේ මුළු රටම ඡන්දේ දීපු අය විතරක් නෙමෙයි මුළු සමස්තයම අද මේ සාපෙන් පීඩාවටපත් වෙමින් තියෙන්නේ. මේ සාපෙන් පීඩාවටපත් වෙමින් තිබෙන්නේ. හැමදාම ගෑස් සිලින්ඩරයක් පුපුරනවා. 10-15 තැනක ගෑස් සිලින්ඩර් පුපුරනවා. අපිට තියෙනවා බරපතල සැකයක්. මේ ගෑස් සිලින්ඩර් පුපුරා යාම තවත් ආකාරයකින් වුවමනාවෙන් හිතා මතාම ගෑස් භාවිතය නතර කිරීම සඳහා කරන්නා වූ වැඩපිළිවෙලක්ද කියන බරපතල සැකයක් තියෙනවා. මිනිස්සු අන්තිමේදී ගෑස් සිලින්ඩරේ අයින් කරලා භූමිතෙල් ටික භාවිතා කරලා භූමිතෙල් ලිප් හොයාගෙන අන්තිමේදී භූමිතෙල් හොයන්න යනකොට භූමිතෙල් මිල ඉහළ ගිහිල්ලා. ඊට පස්සේ කරන්ට් එකෙන් වෙනවා කියලා හොට් ප්ලේට් එකක් ගත්තට පස්සේ කරන්ට් කපනවා. විදුලි බිල කපනවා. විදුලිය කපනවා. මිනිස්සුන්ට උයහාගෙන කන්න නැහැ. බොහොම මාරුවෙන් ගයක් ගානේ කියලා කඩයක් ගානේ ගිහිල්ලා හාල් ටිකක් පරිප්පු ටිකක් අරගෙන ඇවිල්ලා ඒක තම්බ ගන්න බෑ. 4-7 මිනිස්සු කැරකෙනවා. මිනිස්සුන්ට දෙයක් නැහැ. තම්බ ගන්න විදිහක් නැහැ.
එනිසා බරපතල සැකයක් තිබෙනවා. අන්තිමේදී මිනිසුන්ට දැන් වෙන්නේ දර හොයන්න කැලෑ කපන්න වෙනවා. මේ තවත් රටේ තවත් මහා හානියක් මහා පරිසර ව්‍යවස්ථනයකට තව රටක් ගමන් කරමින් තිබෙනවා. දර හොයන්න එහෙම ගියාම දර හොයන්න යන්නේ දර කප යන්න යනවා. අන්තිමේදී මිනිසුන්ට උයන්න වෙලාවක් නැහැ. දර කප ඉන්නේ. උයන්න වෙලාවක් නැහැ. භූමි තෙල් හොයන්න වෙනවා. උයන්න වෙලාවක් නැහැ. කරන්ට් එක යනකම් බලන් ඉන්නවා. ඔන්න රටට වෙච්ච නැස්පැත්තිය. මෙන්න රටට කරපු විනාශය. එහෙම කරද්දී මුළු රටේම මිනිස්සු මෙතරම් පීඩාවකටපත් වෙද්දී මේ වගේ සාපයකට අද වැටිලා තියෙද්දි මේ වගේ විනාශයකට අද වැටිලා තියෙද්දි ආණ්ඩුවේ බොහෝ පිරිස් මැති ඇමතිවරු බොහෝ පිරිස් ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. මේක තමයි මහරපතල නරුමවාදී ස්වරූපය. මේ දේශපාලන පැලැන්තියේ නරුමවාදී ස්වරූපය බහැදිනියෝ මෙහි මතු කළා වගේ රාජපක්ෂ දේශපාලන පැලැන්තියට හිතක් පපුවක් තියෙන මිනිස්සු නෙමෙයි. ඕනෑම කෙනෙක් Tamanට ඕනෑම වෙලාවකට බිල්ලට දෙනවා. ඔය ඉන්න මැති ඇමතිවරු කියන්නේ බ්‍රොයිලර්ලා. Tamanට ඕන වෙලාවට Tamanට උවමනා වෙනකන් කන්න බොන්න දීලා හදලා ඕන වෙලාවට බෙල්ල කපලා දාන්න සූදානම් කරලා ඉන්න බ්‍රොයිලර්ලා. ඒ වගේ තමයි 69 ලක්ෂයක්. දැන් 69 ලක්ෂය ඕනේ නැහැ. 69 ලක්ෂය ඕනේ නැහැ ආණ්ඩුවට. ආණ්ඩුවට ඕනේ කරන්නේ ඉදිරි අවුරුදු දෙකමාර කොහොමද දුවන්නේ කියන එක. ඒ දුවන්න මොකාගේ කරේ එන්නිලා හරි කීයක් හරි හොයාගන්නේ කොහොමද කියන එක. ඒ නිසා ඊළඟ බිල්ල බවටපත් වෙන්න සූදානම් වෙන ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. ඇමතිවරුන්ට වෙන්නේ ඒකයි. පවුල හැම වෙලේම රාජපක්ෂ පවුලේ දේශපාලන පැලැන්තිය හැම වෙලේම තමන්ගේ පවුල පෙරට දාගත්ත පිරිසක්. පවුලක් වෙනුවෙන් එකෙක් දෙන්නෙක් නෙමෙයි ඕන තරමකගේ ජීවිත කැප කරන්න සූදානම් දේශපාලන දේශපාලන පැලැන්තියක් රාජපක්ෂ දේශපාලන පැලැන්තිය කියන්නේ. ඒ නිසා ඊළඟට විමල් වීරවංශලා මොන හුලඟ අරගෙන ආවත් වාසුදේව නානායක අර ඔළුවෙන් හිටගෙන මහින්ද රාජපක්ෂගේ මිත්‍රයා කිව්වත් උදය ගම්මන්පිල මොන කැපවීම කරන්න සූදානම් කිව්වත් බ්‍රොයිලර්ලා වගේ තමයි. එළියට දාන්නේ නිකන් පුකට පයින් ගහන. මතක තියාගන්න ඒක තමයි රාජපක්ෂලට මිනිස්සු කියලා කියන්නේ නිකන් බෙට්ටකටවත් ගණන් ගන්න නැති මිනිස්සු. වාතයකටවත් ගණන් ගන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ පවුලේ ස්වරූපය ඒක තමයි පාදඩ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා මේක ඊටාම තීරණාත්මක මොහොතක්. මෙහෙ මතු කළා වගේම යුක්තිය ඉටු කරගන්න නම් ඒ යන අරගලේ එක් ප්‍රධානම කේන්ද්‍රස්ථානයක් පරිවර්තනීය කේන්ද්‍රස්ථානයක් වෙන්නේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය පරාජය කරන එක. මතක තියාගන්න අපි ගෝඨාභය රාජපක්ෂ මේකට ගේනකොටම කිව්වා මේ අඳබාල ලදරු දේශපාලනඥයෙක් නොවන දේශපාලනයකින් පිළිබඳ මෙලෝ හත්තිලව්වක දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කියලා දන්නවා නම් දන්නේ එයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට අර ජොගින් පාට් ටික හදන එකයි අර වටේ තියෙන ගස් ටික කපලා මල්ලවන එකයි විතරයි. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කියලා දන්නේ එකයි සිවිල් පරිපාලනය කියලා දන්නේ එක. එයා කරේ එක. දැන් කරන්නේ එයා හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්න ඕනෙත් එහෙම කියලා. ඒ නිසා තමයි මිනිස්සු ගැන දන්නේ නැති මිනිස්සු පිළිබඳ අවබෝධයක් නැති ඔල්ල මොට්ටල තකතිරු තීන්දුව ගන්නෙ. දේශපාලනය පිළිබඳ මෙලෝ හත්තිලව්වක් නැති මේ මිනිස්සයා ගේනකොට අපි කිව්වා ඔය ඉන්න බලවේග වලට ඔය කෝටි ගණන් වියදම් කරලා ඊයේ පෙරේදා ගිහිල්ලා නිකන් රැස්වීම බලවේග හදන අයට අපි කිව්වා මතක තියාගන්න අපිට අයිඩියල් මිනිහෙක් නොඉන්න පුළුවන් බලයට පත් කරන්න සුදුසුම මිනිහා නොඉන්න පුළුවන් හැබැයි පරාජය කරන්න ඕන මිනිහා ඉන්නවා ඌව පරාජය කරහන් කියලා අපි ආගමික නායකයන්ටත් කිව්වා ආගමික නායකයන්ගේ පොළොවේ තිබුණේ ස්ට්‍රෝං මෑන් කෙනෙක් අපිට ඕනේ ස්ට්‍රෝං මෑන්ගේ සින්ඩ්‍රෝම් එක කෙලවලා මැරියා ඔක්කොටම ස්ට්‍රෝං මෑන් සින්ඩ්‍රෝම් එකක් තිබුණා අනිත් අය කිව්වේ මොකද්ද ඕගොල්ලෝ බය නැහැ ඔගොල්ලෝ ගෝඨාභයට බය නම් සජිත් ප්‍රේමදාසට කියලා පෑඩ් එකක් ඉල්ලන් ඇඳගන්න කිව්වා. ඔය වහාමාංශිකයෝ කියන අය. දැන් පෑඩ් එක කොයි ඇරෝගෙන තියනවද කියන එකයි ප්‍රශ්නේ. ඒ නිසා අපි කියනවා එක දෙයක්. ආයි මේ පංගු peeru දේශපාලනයෙන් මේ සාපකාරී රට මුදවා ගන්න බෑ. අර ප්‍රකාශ කළා වගේ වෙන්න ජනාධිපතිවරුයි සමහර අය වෙලත් ඉවරයි. වෙලා ඉවර නිසා කෝටි ගණන් වියදම් කරලා සනකෙලි පවත්වනවා වගේ සුරාන්තයටපත් වෙනවා. ඒගොල්ලන්ගේ සංදර්ශන පවත්වලා
සංදර්ශන පවත්වලා කෝටි ගණන් වියදම් කළා ජනාධිපතිවරු උණයි කියලා ඒ නිකන් ඒ සුරහන්තයටපත් වෙන්න එපා. මේ අරගලයේ සාමූහික අරගලයක්. මේ අරගලයට පංගු peeru නැතුව කරන්න ඕනේ අරගලයක්. මේ අරගලයේ සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕනේ සටනක්. එහෙම නොවුනොත් මේ යුක්තිය ඉල්ලා සටන් වදින ජනතාවට ඒ පුරවැසියා සම්බන්ධයෙන් අපිට තියෙන වගකීම අපි අත්හැරියා වෙනවා. මේ බඩගින්න එන මිනිස්සුන්ගේ වගකීම අපි අත්හැරියා වෙනවා. මේ දවස් ගානේ කන්න බොන්න නැතුව අන්තිමේදී ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන විරුව ඇවිල්ලා වැඩි කරන විරුව බවට පත් වෙලා සීනි වලින් පටන් අරගෙන අන්තිමේදී අසූචි කවන දැනට රට ගමන් කරවලා තියෙනවා. චීනාගේ අසූචි අපිට කවන නරුම පාලනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ලෑස්තිද ඒ දැනට මිනිස්සු ඇදලා දාන්න. ඒ නිසා මිනිස්සු ඉන්න ඕනේ, ජනතාව ඉන්න ඕනේ ආණ්ඩු හදන්න. ජනතාව ඉන්න ඕනේ ජනාධිපතිකම් කරන්න. ඒ නිසා ජනතාව රැක ගැනීමේ සටනට සියලු දෙනා එකතු වෙන්න ඕනේ. පංගු peeru නැතුව. දැන් හක්කේ ලෙනිනුයි බොක්කේ රනිනුයි ඉඳලා හරියන්නේ නැහැ. සටනට එන්න පංගු peeru නැතුව යුක්තිය ඉල්ලා කරන මේ සටන අත්හරින්න ජනතාව සූදානම් නැහැ. දේශපාලනඥයෝ ඇඟ බේරාගත්තට මේ රටේ ජනතාව සූදානම් නැහැ. සංවිධාන පුරවැසියෝ මේ රටේ ආගමික නායකයෝ සූදානම් නැහැ ඒකට. ඒ නිසා ඒ සටනට එකතු වෙන්න නැවතත් ආරාධනා කරමින් මම නැවතත් ආණ්ඩුවට කියන්නේ සමාව ඉල්ලා සිටීමේ වැඩේ නෙමෙයි. ඔබ සමාව දෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ ප්‍රහාරේ සැබෑ මහමුලකාරයන් කවුද? මේක පිටුපස්සේ ඉන්න හස්තය කවුද කියන එක හොයාගත්තොත් සත්‍ය හෙළි කරොත් පමණයි වින්දිතයෝ සමාව දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, Colour the World Sri Lankan.